ආයිබෝවන් අද දරුවනේ අද අම්මේ තාත්තේ අද බයි 11. අද දවස් ඉතාමත් සන්තෝෂ දවසක්. විශේෂයෙන් මේ COVID-19 වෛරසයෙන් අපේ රටම වහලා තිබුණ මේ මොහොතේ දැන් අද දවසේ අපි බොහෝ මේ දිස්ත්‍රික්ක දෙකක් අතර මුළු රටම දිස්ත්‍රික්ක ඇජනීති අයින් කරලා දැන් අපේ රට නැවත අපි පටන් ගත්තා අපේ සංවර්ධනය කරන්න. ආයත ඇරලා විශේෂ නීති මාලාවක් සහිතව අපේ රටේ මේ වෙද්දී අද දවසේම පොදින් මම හිතන්නේ මේ ක්‍රියාත්මක වුණා. ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරමු මේ වගේම ඔහොම ගිහිල්ලා අපේ ඉස්කෝලේ පටන් අරගෙන අපිට නැවත අපි මේ වගේ අධ්‍යාපනය කරන්න අපි හැමෝටම හැකියාව ලැබෙන විදිහට ප්‍රාර්ථනා කරමු. අපි තව ඉක්මනින් ඒ දේ ඉක්මනින් සුවය හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම පුංචි වෙලාවක් ආගම සීකරමු. පුතා අද අපි පටන් ගන්නේ 12 වෙනි පාඩම අපේ පොතේ. ඒ කියන්නේ මේ අපේ අලුත් එකේ කීවෙනි පාඩමද? අපි යන්නේ 5 වෙනි පාඩම. මේ විදිහේ මේ පාඩම් 4ක් කරලා ඉවරයි. අපිට මේ යන්නේ අපේ 5 වෙනි පාඩම දෙවෙනි වාරේ. ඉතින් මම කිව්වා මම මේ මාසෙ වෙද්දී මම අනිවාර්යයෙන්ම දෙවෙනි වාරේ අවසන් කරනවා. ඊට පස්සේ ජූලි මාසෙ වෙද්දී තුන්වෙනි වාරේ අවසන් කරනවා. ඒ අවසන් කරන ඔබතාල මේ අවුරුද්දේ වැඩිපුර මහන්සිය වෙන්න ඕන ඔයාලා වෙනුවෙන්. මොකද අපිට යම් දේවල් අහිමුණා කියන ප්‍රතිඵල අපිට අහිමි කරන්න බැරි මොකද නේද? මේ ගිහින් ප්‍රතිඵල දැක්කානේ. වර 67න් 60ක්ම තියෙන්නේ AB. ඒකවල 53ක් තිබුණේ A. ඉතින් මේ ඔය පුතාලටත් මට ඒ වගේම 87ක් තමයි AB සාමාර්ථ තිබුණා. ඉතින් මම අනිවාර්යෙන්ම ඔය දුවල පුතාලට මම ප්‍රතිඵල අරන් දෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඔයාලා අපි ඒක නැහැස්සි වෙමු. ඒක අපි මෙහෙම අපි කරලා ඊපස් අපි ආයෙ හම්බෙලා ඒ හම්බුණු ආයෙ ඉඳලා අපි පුරාතන පේපර් සාකච්ඡා කරලා අපේ ඉලක්කය අපි අනිවාර්යයෙන් ජය ගමු. අපතල් අනිවාර්යෙන් පොරොන්දු වෙනවා. උනන්දු වෙන හැමෝටම. ඉතින් වචනේ වැදගත්. උනන්දු වෙන හැමෝටම. නිකන් උන්නත් ඒකක් ගන්න හම්බෙන්නේ නැහැ. ගිරිසරේ X උන්නයි ඒ වල තාව අවසාන මොහොතේ. C උන්නයි ඒ වල තාව. ඉතින් ඒක හරි බලපයි. ඒක ඇත්තෙන්ම පුදුමයක්. එහෙම උනේ ළමයි උනන්දු වෙනින් ඉන්න. මම එක්ක ඒ ළමයි සහ අමතාත්තලා උනන්දු වුණා. මේ දුරපතරම ඉල්ලා හිටිනවා. පුතාලා මොන ප්‍රතිඵලයක් උදක් කමන්නේ ලකුණු 10ක් 20ක් උදක් කමන්නේ මේ මාස 5යි මහන්සි වෙන්න අනිවාර්යයෙන් මේකක් දක්වා යන්න පුළුවන්. ඒක නියතයි. මම මහන්සි වෙනවා පුතාලා මහන්සි වෙන්න. එහෙනම් අපි දැන් මම මේ වගේ වීඩියෝස් දානවා. ඊට පුතාලා අනිවාර්යයෙන් ඒව බලලා ඒවා අනිවාර්යයෙන් කරගන්න ඕන. අපේ ග්‍රාෆ්ස් ප්‍රස්තාර කියලා ඇත්තටම ශිතයක් නේ. අපි සාමාන්‍යයෙන් කරා මේ 9 පන්තියේ මේ වගේ ශිත කරා නේද? මෙහෙම යනවා ඔය ශිත නේද? ඊපස් අපි 10 පන්තිය කෙරුවා මෙහෙම ශිත නේද? ඔන්න මෙහෙම යනවා. නැත්නම් ඔහොම ගියා. නැත්නම් මෙහෙම ආවා. නැත්නම් මෙහෙම ගියා නේද? ඔව්. මොකන්ද ඇයි එහෙම තියෙන්නේ? මේක අපි කියන පරාවරයක හැදයක් කියලා. පරාවර මේක පැලබෝලා. පැලබෝලා කියලා කියනවා. මේක මොකද්ද? සරල රේඛාවක්. මේ සරල රේඛාවක්. අපි ස්ට්‍රේට් ලයින් කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි දැන් මේක කනේ 9 පන්තියේදී. මේක කරේ 10 පන්තියේ කරේ.
හරි. එහෙනම් මේක අපි කියනවා මොකද්ද? මේ මොකද සමීකරණය? මේ තියෙන y සමානයි mx ආකාරයේ සමීකරණ. නැත්නම් y සමානයි mx ධන c. නේද? ඔයගේ සමීකරණ. මේ මොකද්ද මේ? y සමානයි ax වර්ගය. y සමානයි ax වර්ගය ධන b. පුතා බලන්න හොඳින් බලන්න. හොඳින් බලද්දී මෙහෙම දෙයක් පේනවනේ. මේ බලන්න. x වල සංකූලකයේ බලන්න. x වල බලය දර්ශකය 1යි නේද? මෙතන දර්ශකය 1යි. මේකේ තියෙන දර්ශකය 2යි. එහෙනම් අපි කියනවා මේක කියනවා ඒකජ ත්‍රිත. නැත්නම් අපි කියනවා ලීනියර් ෆන්ක්ෂන් කියලා කියනවා. ලීනියර් ෆන්ක්ෂන්. මේක මොකද වර්ගයන්නේ? වර්ගජ ත්‍රිත. quadratic ෆන්ක්ෂන් කියලා කියනවා. quadratic ෆන්ක්ෂන් කියලා කියනවා. හරිද? එහෙනම් ඒකජ නම් මොකන්ද? ස්ට්‍රේට් ලයින් එකක් එන්නේ. වර්ගජ නම් මොකන්ද? කෙලින්ම එන්නේ පරාවරයක් එන්නේ. පැහැදිලිද? අපි ඒකජ නම් ඒකේ මොකන්ද මේ වගේ ස්ට්‍රේට් ලයින්ස් එන්නේ. ඒ පරාවරයක් නම් ඒ කියන්නේ වර්ගජ නම් මම මේ වගේ පැරබෝලික් ෂේප් පැරබෝලා ෂේප් එක තමයි එන්නේ. ඉතින් ප්‍රස්ථාරමයේ සාමාන්‍ය විදිහට විභාගයේදී ලකුණු 200න් සම ලකුණු 14ක් તો වැඩි ප්‍රමාණයක් අපිට එනවා විභාගයේදී. අනිවාර්ය ප්‍රශ්න එනවා දෙවෙනි පේපර් එකේ. ඒ කියන්නේ part 2 එකේ ඒකේ ප්‍රස්ථාර ගණන් සාමාන්‍ය අහනවා. ඒක ලකුණු 10ක් දෙනවා. තව බහුවර්ණ ගණන් දෙකක් විතර අහන්න පුළුවන්. ඇහුවොත් ඔය ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවද? ඒ හම්බෙන්න නම් හැබැයි පුතා 9 පන්තියේ 10 පන්ති දැනුම දැනගන්න ඕන. දැන් කෙලින්ම අද මම 11 පන්තියේ අද මම කරන්නේ නැහැ. අද කරන්නේ 9 පන්ති සහ 10 පන්ති දැනුම පුතාට අද දෙනවා. දීලා මම ප්‍රස්ථාර පහක් දෙනවා ගෙදරින් යදා එන්න. ඉතින් අපි ළමන සතියේ තමයි සම්පූර්ණ 11 පන්තියේ ප්‍රස්ථාර පාදම කරන්නේ. පොදා 9 10 පන්ති වලින් කෙලින්ම මේ අනිවාර්යයෙන්ම මූලික දැනීම නැත්තම් අපිට මේ පාදමත යන්න අමාරුයි. එයාලා පැහැදිලි නේද? අපි මුලින්ම පටන් ගමු එහෙනම් ඒකජ ත්‍රිතවර ප්‍රස්ථාර අපි පටන් ගමු අපේ පරිණි වාක්‍යව හැටියට. මේකට හැදින්වීම අපි කියන්නේ ඒකජ ත්‍රිතවර ප්‍රස්ථාර. linear functions. අපි මුලින්ම තිබු y සමානයි 2x වෙන එක සමීකරණයේ ප්‍රස්ථාර. මේක මොකද්ද? ඒකජ ත්‍රිතයක්. මේක linear function එකක්. ඒ හේතුව මෙතන x වර්ගයේ සංගුණක 1යි. දර්ශකයක 1යි. අපි මෙතන මේ තමයි පරාසය. x වර්ගයේ ඍණ 2 ඉඳලා ධන 2 වෙනකම් අපි අදින් පරාසය. දැන් මුලින්ම x සමානයි ඍණ 2 වෙද්දී අපි y හොයමු එහෙනම්. y සමානයි කීයද? දෙවරක් x කියලා කීයද? ඍණ 2යි. දෙවරක් ඍණ 2 ඍණ 4යි. ඍණ 4යි ඍණ 1යි කීයද? ඍණ 5යි. හරි. ඒ වගේ ඔයාලා මේ සියලුම මේ අවස්ථාවට හොයන්න. ඒ කියන්නේ ඍණ 1 වෙද්දී හොයන්න, බිඳු වෙද්දී හොයන්න, ධන 1 වෙද්දී හොයන්න, ධන 2 වෙද්දී හොයන්න. හරිද? අපි දැන් අගය දාමු ඍණ 2 වෙද්දී කීදාවේ ඍණ 5යි. ඍණ 1 වෙද්දී ආව කීයද? ඍණ 3යි. ඊපස්සේ කීදාවේ ඍණ 1යි. ඊපස්සේ ආව කීයද? ධන 1යි. ඊපස්සේ ආව කීයද? ධන 3යි. හරි. ඔය තමයි ප්‍රස්ථාරය. අපි ඒක නම් කරමු මෙන්න මෙහෙම. y සමානයි 2x ඍණ 1. මේක y අක්ෂය, මේක x අක්ෂය. හරි. දැන් පුතා බලන්න මේ ප්‍රස්ථාරයේ අපි දැන් බලන්න මේ y සමාන 2x ඍණ 1. දැන් මේකේ මොකක්ද y සමානයි 2x ඍණ 1. මේක මොන ආකාරයේ සමීකරණයක්ද මේක? මේක y සමානයි mx ධන c. එහෙනම් මේ තමයි m වනාගේ. මේ තමයි c වනාගේ. එහෙනම් m කීයද? m සමානයි අනුක්‍රම ග්‍රේඩියන්ට් එක 2යි. c intercept -1. අනුක්‍රමණය gradient equal to intercept equal -1. හරි. එහෙනම් මේ තියෙන්නේ මොකන්ද? මේ තියෙන්නේ අත්තක්ඛන්දේ intercept. ඒ කියන්නේ මොකන්ද අත්තක්ඛන්දේ කියන්නේ? what is intercept? බලන්න මේ ප්‍රස්ථාරය y අක්ෂයේ කැපෙන ලක්ෂයේ කන්දාංකය මොකන්ද? වස කෝදිරේ 0 -1.
මේ තියෙන x ලාගේ මේ තියෙන්නේ y වලාගේ. ඊට ප්‍රස්ථාරකදී y අක්ෂයේ කැපෙන ලක්ෂයේ y වලාගේ තමයි මොකන්ද? අත්තකන්නේ කියලා කියන්නේ. උදාහරණයක් ගත්තම මෙහෙම හිතමු. y සමානයි 3x = 5. එහෙනම් මොකද m කියන්නේ? m කියන්නේ 3යි. c කියන්නේ කීයද? 5යි. ඒක සාමාන්‍යයෙන් ඔර බහුවර්ණ මේ ප්‍රශ්න මේ වගේ කරන් එන්න පුළුවන්. හරි. දැන් අපි අලුත් ක්‍රමයේ අත්තකන්නේ හෙව්වා. දැන් අපි අලුත් ක්‍රමයේ කියන්නේ මෙයා හරි. මෙයා හොයමු දෙක. එයා හොයද කොහොමද? ඒක හොයන්න අවස්ථාව මේ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම කීපයක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. අපි බලමුද මේ ප්‍රස්තාවයේ භාවිතයෙන් කොහොමද මේකේ අලුත් ක්‍රම හොයන්නේ? අපතල් මේ වගේ රේඛාවක් දීලා තියෙනවා. දැන් මේකේ හරවා අත්තකන්දේ හරවා අලුත් ක්‍රමයේ හරවා. එහෙනම් මේ අත්තකන්දේ කියද මේ තමයි අත්තකන්දේ කියද c සමානයි ඍණ 1යි. දැන් මේකේ කොහොමද හොයන්නේ නම් මේ අලුත් ක්‍රමයේ හොයන්න කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් එක ක්‍රමයක් තමයි මෙහෙම කරලා. අපි දැන් මෙහෙම කරමු. අපි දැන් කැමති ලක්ෂ දෙකක් තෝරගමු. හරි? මම තෝරනවා මේ ලක්ෂ දෙක. තෝරගෙන මම එනවා ඒක මේ ඒ දෙක මේ වගේ සම්බන්ධ කරලා මේ වගේ ත්‍රිකෝණයක් අද ගන්නවා. මොකද මේ අදින්නේ rectangle triangle එක. හරි. we select the 2 point and draw the rectangle triangle. මේ වල මේ තියෙන්නේ මේ තමයි y වලුත් මේ y. the length of y මේ length of x මේ y වලුස මේ x වල දිග. ඒකද ත්‍රිකෝණාසේ y මේ වලගේ මේ තියෙන්නේ මේ තමයි x වලගේ. එහෙනම් අලුත් ක්‍රමය කියන්නේ මේක. මෙන්න මේ කෝණය. අපි අලුත් ක්‍රමයේ හොයන්න කොහොමද එනවා? අලුත් ක්‍රමය කියන්නේ නම් මොකද සූත්‍රය? අපි දන්නවා සාමාන්‍ය සමීකරණේ y සමාන mx නේ. y සමාන mx වල අපි m කියන එක උත්තර හිරුවොත් අවුද මේකේ සම්බන්ධ m. එහෙනම් m කියන්නේ මොකන්ද? y බෙදීම x. එහෙනම් m සමානයි මොකන්ද? y බෙදීම x. හරි. මෙතන එහෙනම් ඔය y කියන්නේ y කියන්නේ මේ වලන්නේ මේ පොයින්ට්ස් කීයක් මේ කිව්ස? කීවෙන්ද මේ වලන්නේ? මෙතන තියෙන්නේ කීයද? 1යි 2යි. පොතු කීයද 2යි. නේද? තුල එකක් ගියාම කීයද 2යි. 2යි. කීයද මේ x කීයද මේ x වල කීයද දිග? මේ කීයද මේ එක පොතුවයි නේ? 1යි. දැන් කීයද 2 බෙදීම 1යි කියන්නේ? 2යි. දැක්කද එහෙම? m වලගේ 2 කියන එක පැහැදිලිව ආවා. තේරුණාද? එහෙම නැත්නම් අපිට මෙහෙම හොයන්න පුළුවන්. අපිට මේ එම්බලාගේ දෙක ගත්තානේ. දෙක ගත්තේ මෙතන මේ පුච්චි මේ මෙතන මේ triangle හැදලා නේද? මම ලොකු එකක් ඇදලා අපි ගව කරන්නේ. දැන් පුංචි එකක් ඇදලා ගත්තත් මේ ලොකු එකක් ඇදලා ගත්තත් අපිට සාද පුළුවන්. මේ වගේ ලක්ෂ දෙක ඈතී තෝර ගන්නවා. දැන් බලමු මේ කී y කීයද? කී y වල උස 1යි 2යි 3යි 4යි. කීයද කියලා පොයින්ට්ස් 4ක් තියෙනවා. මේක 4යි. මේ කීයද? 1යි 2යි. එහෙනම් m සමානයි 4 බෙදීම 2යි. පැහැදිලිද? ඒ වගේ ඕනම මේ ලක්ෂයයි නැත්නම් මේ ලක්ෂයයි ඕනම ලක්ෂ දෙකක් උතරද පුළුවන් මේ සලහන්න පුළුවන්. You can consider any 2 point. Right. First draw the rectangle triangle. මුලින්ම අදින මොකන්ද? ත්‍රිකෝණය අදිනවා. හරි. දැන් මම ආයේ ඒක කියා දුන්නේ සමහර අය හිතනනේ මේකම ගන්න ඕන කියලා. නෑ ඒකම ගන්න ඕනේ නෑ. ඕනම් මේ මෙහෙ එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ එක ගන්නත් පුළුවන්. මේ වගේ විශාල එකක් ගන්නත් පුළුවන්. පුතා කැමති එකක් ගන්න. දැන් මේක ලේසියනේ. මේ ලේසියනේ. මම උත්තරයක් ගද්දී ඉක්මනින්ම උත්තර ගන්න පුළුවන් වෙනවා. වෙලාවත් මේ අපි බලන්න බෑ. දැන් බලමු ඊළඟ ක්‍රමය. අනුත් ක්‍රමය හොයන තව ක්‍රමයක් අපි බලමු. අපි ගමුද මෙන්න මේ පොයින්ට්ස් දෙක ගමු. මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක ගමු ඉස්සලා ගත්තා වෙයි. මම මේ පොයින්ට් එක මොකද මේ වාසේ පොඩි 1 නේ 1 මේක කීයද 2 තුල නේ මේක කීයද 2 තුල එතකොට මත මෙහෙම මොකක්ද මේ කන්දාක දෙක 1 අනිත් එක මොකක්ද 2 තුල මේක මොකක්ද අපි ගත්තේ මේක ගත්තේ x1 කියලානේ මේක ගත්තේ මොකක්ද y1 මේක x2 මේක y2 එහෙනම් මොකක්ද අපි මේ ලිව්වේ සමීකරණය m සමානයි මොකක්ද මොකද දැන් m සමානයි y බෙදීම x නෙමෙයි y බෙදීම x දැම්මේ එක පොයින්ට් එකක් තියෙන්නේ මෙතන පොයින්ට් දෙකක් තියෙනවා ලක්ෂ දෙකක් තියෙනවා ඒ හින්දා මෙහෙම කරමු x දෙකෙන් x1 අඩු කරනවා sorry ඉස්සලා y නේ y දෙකෙන් y1 අඩු කරනවා ඊට පස්සේ x දෙකෙන් x1 අඩු කරනවා එහෙනම් මොකද m සමානයි කී y දෙක 3යි කී y1 1යි 3 එක අඩු කරලා බෙදනවා divide by x2 කීයද 2 2 minus 1 එහෙනම් 3 minus 1 2 2 minus 1 1 එහෙනම්
දෙකෙන් බෙදීම එක කියලා දෙකයි. එනම් සමාන දෙකයි. දැක්කද එන්නේ? ඒ වගේ අර පස්සේ කරලා බලන්න මේ පොයින්ට් එක මේ පොයින්ට් එක චෙක් කරලා බලන්නකො. එකයි එක මේ කියන්නේ. මේ කොහොමද තියෙන්නේ? 0 minus 1. මේක ඉක්ලිම කරලා පෙන්නන්නකො එක එක 0 minus 1. එහෙනම් මේක x1 මේක y1. මේක x2 මේක y2. එහෙනම් m සමානයි මොකන්ද එහෙනම් y2 minus y1. x2 minus x1. එහෙනම් මොකද y2 කියන්නේ? තුන එකයි. y1 කියන්නේ තුන එකයි. මෙතන තුනනේ එහෙනම් x කියන්නේ බිඳුවයි. 0 minus 1. එහෙනම් මොකද ඉන්නේ? 0 minus y2 නේ. එහෙනම් මෙතන y2 කියන්නේ minus නේද? minus 1 මෙතන මේ කියන්නේ y1 නේ. හරි. ඊට පස්සේ මෙතන එකයි තුන මෙතන හරිනේ. තුන දෙකෙන් එකක් ගියාම තුන එකෙන් එක අඩු කරනවා හරි. තුන දෙකයි පැහැදිලිනේ. හරිම හොයන්නේ බිඳුවෙන් අඩු කරනවා කියන්නේ එකක්. ඊ බිඳුව එකක් ගියාම තුන එකයි. එලා කියද තුන දෙක බෙදීම තුන එක ඒත් කියද දෙකයි. දැක්කනොද? මොන ක්‍රමයෙන් ගත්තත් අපිට මේ එක වගේ එන්නේ. ඔය තමයි ගණිතයේ විශේෂත්වය. අපිට ක්‍රම කීපයක් තියෙනවා. ඕන ක්‍රමයකින් පහසු ක්‍රමයක් පුතාලා තෝරගන්න. එහෙනම් බලන්න දැන් m සමානයි කියද දෙකයි. c සමානයි කියද තුන එකයි. දැන් මොකද මේ රේඛා සමීකරණය? එහෙම හදන්න පුළුවන්. සමීකරණ මේ රේඛාවන් දීලා ඔන්න අපි අත්තක් හන්දේ හෙව්වා. අනුක්‍රමය හෙව්වා. දැන් අපි සමීකරණය හදනවා. කොහොම සමීකරණය හොයන්නේ? ඔය සමීකරණය y සමානයි mx ධන c. y සමානයි ඔය ms කියන්නේ. m කියන්නේ කීයද? 2යි. 2x c කියන්නේ කීයද? 3යි. දැක්කද අපි සමීකරණේ y සමානයි 2x වෙන එක ඔන්න අපි ඇදලා ඒක අපි ඔප්පු කරුවා. ඒක එන විදියක් පැහැදිලිව කරානේ. මේ අනුක්‍රමණය හෙව්වා, අත්තක් හන්දේ හෙව්වා. ඒ වගේම සමීකරණ ඉක්වේෂන් එකක් අපි හෙව්වා. පැහැදිලිද නේද? හරි. අපි අද වෙලා ඊළඟ එක මේ වගේ. ඊළඟට බලන්න අපිට බලමු ඊළඟ සමීකරණ. y සමානයි 3x ධන 2යි. මේක m කීයද? මේ m තමයි කීයද? m සමානයි 3යි. c කීයද? ධන 2යි. හරි. දැන් අපි නම් ප්‍රස්තාවය ඇදලා අපි ඊට අදාළව අපි මේ අනුක්‍රමණය සහ අත්තක් හන්දේ බලමු එහෙනම්. ඔන්න මොනවද නාගියන්? තුන දෙක විදිහාවේ 8යි. තුන එක විදිහාවේ 5යි. ඊට පස්සේ දෙක ආවා. ඊට පස්සේ තුන එක ආවා. ඊට පස්සේ වෙන 4 ආවා. ඔය වගේ රේඛාවක් තමයි එන්නේ. පැහැදිලිද නේද? දැන් මේකේ බලමු එහෙනම් මොකද අත්තක් හන්දේ කියන්නේ? මෙන්න මේ පොයින්ට් එක නෙවෙයි. මේ පොයින්ට් එකේ බාද කන්දාංකයේ බිඳුව දෙක. එතන බිඳුව දෙක නම් වර්ස ග්‍රේඩියන්ට් වර්ස ඉන්ටර්සෙප්ට් this value නේ y value එක. එහෙනම් මේ තමයි ඉන්ටර්සෙප්ට් එක දෙකයි. ඒක හරි. හරි. How to find the gradient? මේක තමයි අනුක්‍රමණය හොයන කොහොමද? අපි එහෙනම් අර වගේ මේ වගේ ලක්ෂණයක් සලකමු. මේ ලක්ෂයයි සලකමු. හරි. සලකලා අපි මේ ඒකේ බලමු මොකද කන්නාංකය මේකේ. මේ කියන්නේ 3 2 අතරේ. හරි. මේ පොයින්ට් එක කීයද? 3 1 5. 3 1 5. හරි. ඊළඟට there are 2 points. points දෙකක් කියලා තියෙනවා. how to find the gradient? එහෙනම් මෙයා මොකන්ද? මෙයා x1, මෙයා y1. මෙයා x2, මෙයා y2. ඉතින් මේක මාර්ගයක් කමන්නේ. සමහර අය මේක x2 කියලා ගන්නවා. මේක හැබැයි y2 කියලා ගන්න ඕන. මේක x1 කියලා ගත්තොත් මේක y2 කියලා y1 කියලා ගන්න ඕන. හරි. මම ඉතලා මුලින් ගත්ත එක ගන්නම් ඈ. එහෙනම් m සමානයි මොකන්ද එහෙනම් y2 මොකන්ද y1 y2 වලින් y1 අඩු වෙනවා නේද? හරි. 5න් අඩු වෙනවා කියන්නේ y2 නේ. y2 minus y1 divide by x2 minus x1. එන m සමානයි y2 කියන්නේ 5. 5 දෙන 4. ඊපස්සේ x2 කියන්නේ -1 2. එහෙනම් මොකද වෙන්නේ? 5න් අතන් ගියාම කියද 3යි. divide by කියද -1 මේ minus +2. එහෙනම් මොකද වෙන්නේ? 3 බෙදීම ධන 1යි. එහෙනම් මොකන්ද එහෙනම් m සමානයි. m සමානයි කියද 3යි. එහෙනම් මේ තියෙන්නේ 3 ආපු විදිය. පැහැදිලිද නේ? එහෙනම් අපි මේ හිව්වේ මොකන්ද? ලක්ෂ දෙකක් දීලා
අපි අලුත් ක්‍රම කරන ආකාරය. දැන් බලමු ඊළඟ ක්‍රමය. I have already select rectangle triangle. අපි දැන් මේ වගේ ත්‍රිකෝණ ත්‍රිකෝණ ඇඳා. දැන් මේ තමයි y වල උස. මේ තමයි x වල දිග. හරි. කීයද y වල උස කීයද? 1යි 2යි 3යි. නේ? ඒ වෙනත බලන්න මෙතන 8යිනේ. මෙතන කීයද දෙන්නේ? 5යි. නේ? 8න් 5ක් ගියව කීයද? y 3යි. x කීයද නම් මේ? x කියන්නේ නේ. කීයද x කියන්නේ? කෙලින්ම කීයද? දෙකේ එකක් ගියාම 1යි. අපිට සාමාන්‍ය දිග හොයද්දී ත්‍රිනාගය අපි සලකන්නේ නැහැ නේද? නේද? දිගාගය හොයද්දී අපි don't we can't consider minus value. එහෙනම් දෙකේ එකක් ගියාම 1යි. දැන් x කීයද? 1යි. එහෙනම් m සමානයි මොකන්ද? m සමානයි y බෙදීම x. එහෙනම් m කීයද? 3යි. x කියන්නේ කීයද? 1යි. එහෙනම් m සමානයි කීයද? 3යි. m සමානයි 3යි. ඒ මොකද උනේ දැන්? ඉස්සල්ලාවේ m ලාගේ ඍණ 3යි. දැන් මෙන්න එනවා ධන 3. ඒ මොකද උනේ? ඇයි මොකද එහෙම වෙන්නේ? දැන් අපි මොකද අපේ උනේ මොකද වරද? කිසි වරදක් වෙලා නැහැ. එකම දේ වරද මෙහෙමයි. මෙතනදී අපි දිශාව දාන්න ඕන. දිශාව දාන්න කොහොමද? මෙන්න මේ කෝණය. මේ වරද මේ අපි දන්නවා ප්‍රස්ථානයේ මේ x වල මොනවා අගින මේ දරාක්ෂය. This is a positive direction of x axis නේ. x axis එකේ positive direction එක. x axis දර දිශාව. එහෙනම් දර දිශාව සම සාධන්නේ මොන කෝණයක්ද? හදන්නේ මොකන්ද? මේ අපි කියනවා obtuse angle. හදන්නේ මහා කෝණයක් හදන්නේ. obtuse angle එකක් හදන්නේ. මහා කෝණයක් හැදුනොත් අනිවාර්යෙන්ම m වලගේ මොකද එන්නේ? ත්‍රිනාගයක් එන්නේ. පැහැදිලිද එහෙනම්? m වලගේ එන්නේ ත්‍රිනාගයක්. එහෙනම් මතක් වෙන්න ඕන මහා කෝණයක් හැදුවොත් m වලගේ එන ඍණ, ඒ වගේම acute angle හැදුවොත් සුළු කෝණයක් නම් m වලගේ කියන්නේ දල උත්තරයක්. එහෙනම් මෙතන අපිට වයි මෙන්න අපි විභාගය කියලා m සමාන 3 කියලා දැම්ම වැරදි. ඉස්සම තමයි බලන්න ඕන මේ කෝණය මහා කෝණයක් ඉඳලා අනිවාර්යෙන් මෙතන එන්නේ කීයද? 3යි. දැන් පැහැදිලි නේද? ඔන්න එහෙනම් අපි මේ මූල ධර්මයේ තේරුම් ගත්ත නැත්නම් උදාර මේ ගාන අනිවාර්යෙන් මොකද වෙන්නේ? වරදිනවා මේ හැටි ඔක්කොම හරි. මේ උත්තරේ හරි අවසාන දිශාව තමයි ප්‍රශ්න උනේ. දිශාව දාන කොහොමද? මේ හතර කෝණය x අක්ෂයේ දල දිශාව සම මේ කියන්නේ x අක්ෂයේ දල දිශාව. බලන්න සාධාරණ මොන කෝණයක්ද? මහා කෝණයක් හදන්නේ. ඒ හින්දා මෙතන ප්‍රදානවා. දැන් මම ප්‍රස්ථාන දෙකම එකම කන්දාංකය ඇදලා පෙන්නන්නම්. මට බව තේරුම් ගන්න තමයි සුළු කෝණේ මහා කෝණේ තියෙන සම්බන්ධතාවය. හරි. එහෙනම් මේ මොකක්ද දැන්නේ? y සමානයි 2x ඍණ 1. මේ ඇද්ද මොකක්ද? y සමානයි ඍණ 3x ධන 2. හරි. එහෙනම් මම පුතේ ඉස්සලා කිව්වා වගේ මේ බලන්න මේ y සමානයි 2x ඍණ 1 x අක්ෂයේ දල දිශාවක සාධන මොන කෝණයක්ද? සුළු කෝණයක්. එහෙනම් what is the magnitude of the direction? plus එහෙනම් මොකක්ද එහෙනම් එන්නේ? සුළු කෝණයක් නම් එන්නේ දලාගියක්. එහෙනම් මේක තමයි x අක්ෂයේ දල දිශාව සාධන මොන කෝණයක්ද මේ? මහා කෝණ සාධනනේ. එහෙනම් මහා කෝණයෙන් නම් m වලගේ මොකද එන්නේ? ත්‍රිනාගයක් එන්නේ. ඒක තමයි විතර m වලගේ ඍණ 3යි කියලා ආවේ. මෙතන ඒකයි m වලගේ දල දෙක කියලා ආවේ ඒ හින්දායි. හරි. අපි මේ ඉස්සරහා ගානේ අපි මේ මෙතන m එක හොයද්දී දෙක ආවනේ. දැන් මෙතන බලපයි දරුහෙන අපි ඒක හිතුවේ නෑ. අපි උත්තරේ හරි ගියා. මෙතන හැබැයි දරුහෙන අනිවාර්යයෙන් හිතන්න වෙනවා. හේතුව මොකන්ද? අපිට m වලගේ 3යි කියලා ආවනේ. ආවත් අපි උත්තරේ ඍණ 3 කියලා දැම්මේ මොකෙන්ද? මෙන්න මේ මහා කෝණයෙන් හින්දා. මේ හතර කෝණේ මහා කෝණයක් හින්දා තමයි මෙතන m වලගේ ඍණ ආවේ. තේරුණේ දුන්නේ? හරි. ඒ තමයි 9 පන්ති අපි සාකච්ඡා කරමු දේවල්. තව එකක් කියන්න දෙන්න මෙහෙම දෙයක්. අපි මෙන්න මෙහෙම දෙයක් අඳිනවා. අපි දැන් ප්‍රස්ථානයේ කිසියම් රේඛාවක් තියෙනවනේ. ඔය රේඛාව සමාන්තර වෙන රේඛාවේ සමීකරණය අපි බලමු හොයලා. හරි? අද බලන්න මේ y සමානයි 2x ඍණ 1 කියන රේඛාව සමාන්තරව මෙන්න මූල ලක්ෂණ මේ වගේ යන රේඛාවක්. දැන් හරියට අපි රේඛාව හරියට රේඛාව අදින්න බැරි කම අපි අදිමු. රේඛාවගේ සමාන්තරව මේ මූල ලක්ෂණ passing this origin හොදෙන්නේ. අනිවාර්යෙන්ම. මේක මේ වෙන්නේ මොකද මේකේ අලුත් වල කිව්වද මේකේ? මේ අලුත් වල එන්නේ m සමානයි කීයද?
එමෙ සමාන මෙතන අලුත් ප්‍රමේය කීයද? අලුත් ප්‍රමේය එමෙ අලුත් ප්‍රමේය එකයි නේද? අලුත් ප්‍රමේය එකයි. එකද? නෑ නේද? එකද වෙන්නේ කීයද වෙන්නේ? අත්තකන්දේ කීයද? අත්තකන්දේ බිඳුවයි. ඒ හේතුව මෙතන මේ මූල ලක්ෂ්‍ය හරහා යන්නේ. මේ කියන්නේ මූල ලක්ෂ්‍ය ඔරිජින් කියලා කියනවා. ඔරිජින්. මූල ලක්ෂ්‍ය හරහා යරින්න අත්තකන්දේ බිඳුවයි. අලුත් ප්‍රමේය කීයද? අලුත් ප්‍රමේයයි දෙකම තමයි. ඇයි දෙක වෙන්නේ? these two lines are parallel. මේ රේඛා දෙක සමාන්තරෙ හින්දා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අලුත් ප්‍රමේය ඒකමයි. එහෙනම් මොකද සමීකරණය? y සමානයි 2x. ඔය තව එකක් අදින්න හරන්නේ. මේ පස්තාව සමාන්තර මෙහෙම එකක් අදින්න බලන්න. අපි මෙහි පහල එකක් අදින්න බලන්නේ. මේ වගේ එකක් අදින්න. තුන හරහා අදින්න සමාන්තර එකව. දැන් මේක වා සමීකරණය එහෙනම්. y සමානයි කීයද? 2x. වස ඉන්ටර්සෙප්ට් මෙතන ලග කීයද? තුන එක. මෙතන කීයද? තුන තුනයි. y සමාන 2x වෙන 3යි. තව මෙහි අදින්න බලන්න. දැන් මෙහි දරවසේ අදින්න පහ හරහා අදින්න බලන්න. එහෙනම් මොකද වෙන්නේ? රේඛා දෙක සමාන්තර හින්දා මොකද වෙන්නේ? අලුත් ප්‍රමේය සමානයි. එහෙනම් මොකද වෙන්නේ? y සමානයි 2x අනිවාර්යෙන් වෙනවා. When two lines are parallel, their gradients are equal. If in other side, if gradients are equal, the lines are parallel. රේඛා දෙක අලුත් ප්‍රමේය සමාන නම් එම රේඛා සමාන්තරයි. ඒකේ වරික් පැත්ත තමයි රේඛා දෙක සමාන්තර නම් ඒවයි අලුත් ප්‍රමේය සමානයි. හරි. එහෙනම් ඉම්බලගේ හරි. මෙතරක් දෙකයි මෙතරක් දෙකයි මෙතරක් දෙකයි හේතුව ඇයි ඔක්කොම ලයිස් පැරලන හින්දා එහෙනම් අතක්කන් දෙකේ කියනවා කී හරහා යන්නේ පහර යන්නේ එහෙනම් ප්‍රතිශේද y සමානයි 2x දල 5යි පැහැදිලි නේද එහෙනම් හරි දැන් පුතාලා හිතන්න වර විභාග දෙකේ ප්‍රශ්න ආවා ඒ විදිහට එක සමීකරණය හදනවා අපි කරන්නේ කොහොමද අනිවාර්යෙන්ම මේක සමාන්තර හින්දා අනිවාර්යෙන්ම මොකද වෙන්නේ මේ කියන ප්‍රමණය y සමානයි -3 නේ තුන දල 2 නේ එහෙනම් අනිවාර්යෙන්ම රේඛා සමාන්තර හින්දා අලුත් තුන සමානයි එහෙනම් m ලගී කියන නම් තුන තුනම තමයි එහෙනම් y සමානයි තුන 3x ඉතින් අතකන්දේ වස ඉතිසෙ කීරෝනේ ඇයි පාසිස් through the origin මූල ලක්ෂ්‍ය හරින්දා අතකන්දය මෙතන අතකන්දේ බිඳුවයි එහෙනම් උත්තරේ කීයද y සමානයි තුන 3x This is 3D number. बराबर This is passes through the 6 ने किया हरा जाने 6 लाख से हरा जाने 6 लाख से हरा में तमाई c समाना की इधर 6 तो बस gradient में की आलुक तो बने में रेखा दे समांतर हिंदा अनिवार्य में आलुक तो बने y समानाई तुला तुलाई x by अत्ता खाने में මේ කරා දෙකයි දෙක හරහා යන හින්දා මේක බිඳුවේ අයියේ මූල ලක්ෂ්‍ය හරහා යන හින්දා මේක 6 හරහා යන හින්දා කී දෙන්නේ y සමානයි -3x + 6 දැන් පැහැදිලිද මේ එහෙනම් මේ වගේ ප්‍රශ්න විභාගයේදී අහන්න පුළුවන් හොඳයි මේ තියෙන මොකන්ද this is simultaneous equation මේ සමගාමී සමීකරණය ප්‍රතිදාවිද යන්නේ නම් සමගාමී සමීකරණය ප්‍රස්ථාරය භාවිතයෙන් කොහොමද විසඳන්නේ how to find the answer using the graph හරි මෙහෙමයි බලන්න අපි දැන් සාමාන්‍ය බලමු මේකද අපි 9 පන්ති වගේ ගාන නේද මේ වගේ ගාන කොහේ හදුවේ අපි බලමු කොහෙන්ද මහා answers මේක උත්තර කිය දෙන්නේ අපි මේක දාපු 1 කියලා මේ දාපු 2 කියලා මොකද වෙන්නේ අපි සමීකරණ 1 හොල්ලාද අදු කරනවාද y වල සංගුණක කිය සංගුණක 1යි සංගුණක 1යි දිශාව අසමානින්ද 1 හොල් වෙන 1 2 කිය 1 වුණාම මෙයා බෑ කැපෙනවා එහෙනම් 3x සමානයි කීයද 5 4යි කීයද 9 එහෙනම් x සමානයි කීයද 3යි මම කෙටි විදිහ හදන්නේ x සමානයි 3 නම් එකෙන් y කීයද ආවේ x දර 3 x දර y කියන්නේ x දර y සමානයි කීයද 5යි එහෙනම් x කියලා 3නේ 3 දර y සමානයි 5යි එහෙනම් y සමානයි කීයද 2යි එහෙනම් මොකද සමීකරණ විසඳුම් 3 සහ 2 හරි දැන් අපි මුද යන්නේ මේ 11 පන්ති ඔන්න වරද අලුත් දෙයක් තියෙනවා සමගාමී සමීකරණ අපිට මෙහෙම හඳන්න පුළුවන් ප්‍රස්ථාරයේ භාවිතයෙන් හඳන්න පුළුවන් දැන් බලමු එහෙනම් ප්‍රස්ථාරයේ භාවිතයෙන් කොහොමද සමගාමී සමීකරණය විසඳන්නේ කියලා බලමු how to solve the simultaneous equation
using the graph. We will see. දරුවෝට මුලින්ම කරන්නේ මෙහෙමයි. අර මුලින්ම මේ සමගාමී සමීකරණ ආකාරය මෙතන තිබ්බොත් අපේ ප්‍රස්තාරේ අපිට අමාරුයි හදාගන්න. එතන මෙහෙම කරනවා. මේක අර y සමානයි mx දල c ආකාරයෙන් මේක ලියා ගන්න ඕන. එහෙනම් මුලින්ම y අපි කියනවා. y නම් අපි x මෙහෙ දාලා යමු. මොකද වෙන්නේ? y සමානයි පහරින x. මේ තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ මේක මොකක්ද වෙන්නේ? මේක තුලවයිනේ. දැන් අපි තුලවයි මෙහෙ කරමු. ඒකේත දල වෙනවනේ. හතර මෙහෙ ගෙවමු. මොකද වෙන්නේ? තුලවයි එහා ගියාම දල y සමානයි 2x දල හතර මෙහා ගියාම තුල හතර වෙනවා. ඔය තමයි අපේ අලුත් සමීකරණ දෙක. අපි මුලින්ම කරන්නේ මොකද්ද? සමගාමී සමීකරණ දුන්නාම y සමානයි mx දල c ආකාරයෙන් ලියා ගන්නවා. First we have to convert any simultaneous equation as a y equal mx plus c form. හරි. සමහරවිට ප්‍රස්තාරය අදිද්දී අපිට කැමති ආගයක් ගන්න පුළුවන්. උදා කැමති ආගයක් ගන්න ඒක පහසුවක වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි දන්නවා රේඛාව අදින්න නම් අනිවාර්යයෙන්ම ලක්ෂ දෙකක් තිබෙලා බදී. මොකද ලක්ෂ දෙකක් තිබුණා මෙහෙම අපිට අදින්න පුළුවන් නේද? ලක්ෂ දෙකක් මෙහෙම ආකාරයට පුළුවන්. අපේ රේඛා තුනක් තිබුණොත් අනිවාර්යයෙන්ම රේඛා දෙකම මේ තුනම යාවන මේ තමයි රේඛාව සරල රේඛාව. අනිවාර්යයෙන්ම අපි ලක්ෂ 3ක්වත් තියෙන්න ඕන. දැන් ලක්ෂ 3ක්වත් තිබුණොත් තමයි අපිට මේක මේ සරල රේඛාව අදින්න පුළුවන් වෙන්නේ. ලක්ෂ දෙකක් තිබුණොත් අපිට අදින්න බෑ කියලා වරක් පැහැදිලි නේද? ලක්ෂ 3ක්වත් තියෙන්න ඕනේ හින්දා මම ලක්ෂ 4ක් ගන්නවා මේ වගේ. x ලාගේ 1 2 3 4 කියලා ගන්නවා. ඒක පුතාලා මෙහෙම කරන්න දෙනවා. y සමානයි 5 ඍණ x එක වගුව හදා ගන්න. ඊට පස්සේ y සමානයි 2x ඍණ 4ට තව වගුව හදා ගන්න. බලන්න අගයන් 1 2 3 4. එතන x ළඟ 1 2 3 4. හරි ඉක්මනින් ඔය වගුව දෙක ඉක්මනින් හදා ගන්න. හදලා අපි ප්‍රස්තාරය අදිමු. මේ තමයි අපේ වගුව. කීයද x සමානයි 1 වෙදි කීයද 5 එකක් ගියාම 4යි. දෙක වෙද්දි 5 දෙකක් මේ දෙකක් ගියාම 3යි. 3 වෙද්දි 5 3ක් ගියාම කීයද 2යි. ඊපස්සේ 4 වෙද්දි 5 4ක් ගියාම 1යි. මෙතන කී දෙන්නේ? x ලාගේ 1 නම් කී දෙන්නේ? දෙවර 1 2යි. දෙකෙන් 4ක් ගියාම 3 2යි. මෙතන කී දෙන්නේ? දෙවර 2 4යි 4 4ක් ගියාම 0යි. මෙතන 3 නම් දෙවර 3 6යි. 6 4ක් ගියාම 2යි. මෙතන දෙවර 4 8යි. 8න් 4ක් ගියාම 4යි. ඔය තමයි නම් එන අගයන්. 1 4 2 3 3 2 4 1. මේ වගේ 1 2 2 බිඳුව 3 2 4 4. මේ තමයි මොකන්ද? අපිට අවශ්‍ය තේබර දෙක. වගු දෙක. දැන් මේ වගු දෙක භාවිතයෙන් අපිට ප්‍රස්තාරය දෙක අපි අදිමු. අපි මුලින්ම අදිමු y සමානයි 5 x. ඊටාවේ 4යි 3යි 2යි 1යි. හරි. මේ ඉතින් සරි එක මොකද කීදාවේ? 3 2යි බිඳුවයි දල 2යි දල 4යි. ඔබ නම් ප්‍රස්තාරනේ. දැන් ප්‍රස්තාර දෙක ඇඳා. ප්‍රස්තාර දෙක මේ සමානයි y අක්ෂය මේ x අක්ෂයනේ. හරි. මේ පොත සමීකරණය y සමානයි 2x වෙන 4යි. 2x වෙන 4යි. ඊපස්සේ අනිත් සමීකරණය මොකන්ද? y සමානයි 5 ඍණ x. 5 ඍණ x. හරි. මේකේ අපි මේක y සමානයි 5 ඍණ x ගත්තේ මොකන්ද? අපි සමීකරණේ x දන y සමානයි 5 කියලා හිතා මේක ගත්තේ. ඊට පස්සේ 2x වෙන y සමානයි 4 කියලා හිතමයි මේ සමීකරණය ගත්තේ. හරිද නේද? එහෙනම් දැන් මේ දෙක විසඳපුවහම උත්තර මොකක්ද ආවේ? උත්තරය මොකක්ද? x සමානයි 3යි y සමානයි 2යි. හරි. දැන් ප්‍රස්තාරේ භාවිතය අපි ඒක හොයන්න කොහොමද? හොයන්න මෙහෙමයි. මේ රේඛා දෙක කැපෙන ස්ථානය මොකක්ද? මේ තමයි intersection point එක. The intersection point of two straight line is here. there. මේ වශයෙන් කොහොමද වෙන්නේ? මේ ලක්ෂ්‍ය කන්දාංකය මොකක්ද? අපි මුලින්ම කොහොම කන්දාංකය ලියන්නේ? මුලින්ම x ලාගේ ලියනවා පස්සේ y ලාගේ ලියනවා. එහෙනම් මේ බලන්න මේ මෙතන x ලාගේ කියන 3යි. මේ y ලාගේ මේ 2යි මේ. මෙතන 2 තියෙන්නේ මේ 2යි. එහෙනම් පැහැදිලිනේ දැක්කනේ ලස්සනනේ. ගණන් කොච්චර ලස්සනද?
අපි සාමාන්‍ය 9 පන්ති හැදුවේ මේක මේ දැන් 11 පන්ති ගියාම ඒකේ උත්තරේ මොකෙන්ද? ප්‍රස්ථාරය භාවිතයෙන්. එහෙනම් මොකද අවසාන උත්තරේ එහෙනම් x ළඟේ 3යි y සමානයි 2යි. අපි එහෙනම් අවගාන අපි හදලා මේක පොඩ්ඩක් පුහුණු කරමු. පැහැදිලි නේද පුතාලා? අපි යමු දෙවෙනි ගානට. ඉතින් මේ පුතා මේක තනියම කරන්න. මම මේක දැන් මේ හදන්නේ නැහැ. උත්තරේ මෙහෙමයි. x සමානයි 2යි y සමානයි දර 2යි. හරි. දැන් බලමු මේක උත්තරේ බලමු ප්‍රස්ථාරය භාවිතයෙන් අපි කොහොමද හදන්නේ කියලා. පුතා මෙහෙම කරන්න. අර වගේම x වලද අගයන් ගන්න මෙහෙම ගන්න. 3 බිංදුව 2 ගන්න. හරි? ඒ මොකද්ද අපි සමීකරණය නේද? මෙතනදී අපි මේක අපි හදාගමු y සමානයි mx දර 100 ආකාරයේ කොහොමද හදාගන්නේ? y තියෙනවා 2x මෙහෙද කියමු. ඉතින් මොකද්ද y සමානයි 3 ඍණ 2x. ඒක තමයි පළවෙනි සමීකරණය. y සමානයි 3 ඍණ 2x. හරි. ඒකද මේ y හොයන්න. ඊපස්සේ අනිත් වංගුව මොකක්ද? අනිත් වංගුව තමයි අපි 5x මෙහෙද කියලා આવොත් 2y සමානයි 8 5x. එහෙනම් අපිට මේක y සම්දික් කරන්න බෑ. y හොයන්නලා දෙකෙන් බෙදන්න ඕන. බෙදපුවාම කී දෙන්නේ? හැබැයි ඒක දෙකෙන් බෙදමු. මොකද y සමානයි 4 ඍණ 5 බෙදීම 2. නැත්නම් 2.5 දැම්ම කමන්නේ 5 බෙදීම 2යි x කියලා දාන්න පුළුවන්. එහෙනම් ඒ තමයි අපි ඊළඟ සමීකරණය. y සමානයි මොකද්ද? 4 5/2x. අර ආගයම ගන්න. x සමානයි 3 බිංදුව 2 වෙද්දි y හොයන්නේ එහෙනම්. මෙතන එහෙනම් y හොයන්නේ එහෙනම් 3 බිංදුව 2 වෙද්දි. එහෙනම් මෙතන මේ වගු හදාන x යි අගය හොයන්න. දැන් උත්තර ආවද? උත්තර කියන්නම්. මෙතන 7යි, මෙතන 3යි, මෙතන ඍණ 1යි. හරිද? right good. මෙතන 9යි 4යි ඍණ 1යි. යෝ චෙක්. හරි. දැන් අපි නම් ඔන්න ලඝු දෙක ගත්තා, සමීකරණ දෙක ගත්තා, සමීකරණ දෙක අදාළ තේම දෙක ගත්තා. අපිට මේ තේම දෙක අපි ප්‍රස්ථාරයක අපි අදිමු. හරි. අපි මොකද්ද ක්‍රමය? මේ වගේ දෙනවා සමීකරණ දෙක. මේ සමීකරණ දෙක හදා ගන්නවා මේ ආකාරයෙන්. y සමානයි mx දර 100 ආකාරයෙන් හදා ගන්නවා. මේ තමයි සමීකරණ දෙක. අපි දැන් ඒක අදාළ ගෙහුව මොකද්ද? තේම දෙකක් ගෙහුවා. ඔය උත්තරේ එන්නේ 2යි දර 2යි උත්තරේ එන්න ඕනේ. අපි චෙක් කරමු මෙහෙර දැන් ප්‍රස්ථාරය අපි අදිමු දැන් මෙහෙම. කීයන්නේ 2 විදි කීදාවේ 7යි 3යි 1යි. ඊට පස්සේ ඊළඟේ මොකද වෙන්නේ? 9යි 4යි 1යි නේද? 9යි 4යි 1යි. හරි. ඔය තමයි ප්‍රස්ථාරය ආවේ. දැන් බලන්න මේ ප්‍රස්ථාර දෙක කොයි ඡේදනය වෙන්නේ? මෙන්න මෙතන තමයි. මෙතන මේ ප්‍රශ්න විශේෂයි. මම ඒකින්ද මේ වගේ එකක් මම කියන්න හේතුව මේ ප්‍රස්තාවනේ මේ වගේ මෙතනින් පස්සේ මෙහෙම කැපෙන්නේ මෙහෙම යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ යන්න ඕනේ නැහැ එහෙම. අපි මෙතනද මෙතන අනිවාර්ය මෙතන මේ හම්බ වෙනවනේ. ඒ හම්බ වෙන මොකක්ද කන්දාංකයේ මේ තමයි x ලාගේ. කී x ලාගේ 2යි. කො y ලාගේ මෙතන y ලාගේ මේ ක්‍රින 1යි. තුනේ 1යි නේ උත්තර කියාවේ. අපිට උත්තරේ වැරදුනාද? දෙකේ ඍණ 1 නේ උත්තරේ එන්නේ. මේ ප්‍රශ්නාවේදී මොකද්ද? දෙකේ ඍණ 1 එන්නේ. හරි සමානව මෙතන අනිවාර්යෙන් වෙන මෙතන උත්තරේ දෙකේ ඍණ 1 වෙන්නේ එන්නේ නේද? අපි චෙක් කරලා බලමු. අපි බලමු මේ උත්තරේ චෙක් කරලා බලමු. කීයද x සමානයි 2යි. 2 2 4යි. 4යි 1න් ගියම 3යි. හරි නේද? මේ x සමානයි කීයද? 2යි. 5 2 10යි. 10න් හරි. මේ උත්තරේ මේක වැරදි පොඩ්ඩක් හොඳ. මෙතන පොඩ්ඩක් වැරදිලා කියනවා. මෙතන 2යි ඍණ 1යි උත්තරේ එන්නේ. හරි. පුතා හදලා බලන්න ඕනේ. ප්‍රශ්න වෙන්නේ. ප්‍රස්ථාරයයි සමීකරණ භාවිතයේ දෙකම එන්නේ එකම උත්තරේ. පුතා පැහැදිලි කරලා නම් ප්‍රස්ථාරය භාවිතයෙන් අපි දැන් සමීකරණ දැන් පුළුවන් අපිට විසඳන්න. අපි දැන් අලුත් දේ ඉගෙන ගත්තා අද දවසේ. අපි එහෙනම් මේක හෝම්වර්ක් කීපයක් බලමු. ඊපස්සේ අපි යමු ඊළඟ මාතෘකාවට.
අපේ ඊළඟ මාතෘකාව තමයි 10 පන්ති අපි කරමු මාතෘකාව. මොකන්ද? වරියුත් සිතවල ප්‍රස්ථාන. මේක මේ වගේ ආකාර ප්‍රශ්න පහල කරනවා. උගල y සමානයි කොහොමද? ax වර්ගය. නේ? හරි. මෙතන a වර්ගයේ එක සැදිය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් a වර්ගයේ එක සැදිය අඩු වෙන්න පුළුවන්. එක සැදිය වැඩි කියලා මේ මෙහෙම කියන්නේ y සමානයි a වල අපි ආව 2 කියලා 2x වර්ගය. එක සාදුයි කියන්නේ අපි එන්නේ ඍණ කියන්නේ. අපිට y සමානයි ඍණ 2x වර්ගය. හරි. ඔයත් අපි කරේ 10 පන්ති. තව කරා මෙහෙම. y සමානයි ax වර්ගය දල b. හරි. මොකද b කියන්නේ? මම මේක පස්සේ තේරුම් කරන්නම්. එතකොට අපිට මේ උදාහරණයක් ගත්තොත් y සමානයි 2x වර්ගය දල 1 ඒ වර්ගයේ මේ බිංදු හදු වේවා. මෙතන බිංදු මේ වැඩි වේවා. බිංදු හදු කියන්නේ y සමානයි ඍණ 3x වර්ගය දල 2. ඒ වගේ ප්‍රස්ථාන. ඔයත් අපි 10 පන්ති කරේ. අපිට 11 පන්ති මෙහෙම කරනවා. y සමානයි ax වර්ගය දල bx දල c ආකාරයේ ප්‍රස්ථාන. උදාහරණයක් ගත්තොත් y සමානයි අපි a වර්ගයේ b වර්ගයේ දාමු. අපි a සමානව 1යි කියලා, b දාමු කො 2යි කියලා, c දාමු 3යි කියලා. කොහොමද එන්නේ y සමානයි? a කියන්නේ 1යි. එහෙනම් x වර්ගය 1 දාන්න ඕනේ නැහැ නේද? x වර්ගය දල b කියන්නේ කීයද? 2x, c කියන්නේ කීයද? 3යි. එහෙනම් ඒ තමයි 1 කියන්නේ. මෙතනත් a වර්ගයේ එක වැඩි වෙන්න පුළුවන් මේ ආකාරයෙන්. ඒ වර්ගයේ එක සැදිය අඩු වෙන්න පුළුවන්. ඒ මොකන්ද? ඒ වර්ගයේ අපිට උත්තරේ ඍණාව කියලා, ඍණ ඒකාව කියලා. ඒක බොහෝ දෙන්නේ y සමානයි. ඍණ x වර්ගයේ දල 2x දල 3යි. ඔහොම. එබැවින් දරුවනේ මෙහෙම දේවලුත් තියෙනවා. y සමානයි x දල b වර්ගය දල c. ඔහොම ඒවත් තියෙනවා. y සමානයි x දල a x දල b. ඔහොම ප්‍රස්ථාර කිහිපයක් තියෙනවා. ඔය ප්‍රස්ථාර ආකාර සේරම අපි 11 පන්ති සාකච්ඡා කරමු. මේ 10 පන්තියේ ප්‍රස්ථාර ආකාර මේ 11 පන්තියේ ප්‍රස්ථාර ආකාර කීයක් තියෙනවද? 1යි 2යි 3ක් තියෙනවා. හරි. අද අපි 10 පන්තියේ මූලික හරි මම උදාහරණ කියා දීලා 11 පන්ති ප්‍රශ්න පහක් දෙනවා. උදාහරණ ප්‍රස්ථාර පහ ගෙදරින් ඒක අදා ඉන්නවලු ඊළඟ දවසේ ඒ පහම මම කියා දෙනවා අවශ්‍ය ප්‍රශ්න එක්කම. හරි. පුතාලා මේක අදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ පාඩම තේරුම් ගන්න ඕනේ නේද? මම මේ පොත කියා දෙන්න. අපි y සමානයි x වර්ගය අපි අදිමු. y සමාන x වර්ගය නම් මේ x වර්ගයේද ඍණ 2නේ. ඍණ 2 නම් කියන්නේ x වර්ගය කියන්නේ ඍණ 2 වෙයි කිරීම ඍණ 2 කීයද? ඍණ 2 ඍණ 2 14යි. ඍණ 1 නම් කීයද? ඍණ 1 ඍණ 1 1යි. බිංදුව බිංදුව. මෙතන දල 1යි දල 4යි. අපි ඊ සාධාරණ ප්‍රස්ථාරය අපි අදිමු. එහෙනම් 4යි 1යි බිංදුවයි 1යි 4යි. හරිද? මේ මොකක්ද මේ ආවේ? මේ ආවේ පරාවරයක හැදේ. දිශ පැරබෝලික් ෂේප්. පුතා ප්‍රස්ථාර මේ ඇදලා රතු පෑනේ. පුතා රතු පෑනේ වගේ අදින්නේ නැහැ. රතු පෑනේ අපිට ඇද්දේ වල පැහැදිලි පේන්න ඕනේ ඉන්න. වීඩියෝ එකේ පේන්න බෑ. පැන්සලේ වගේ ඇද්දා පේන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක අපි වෙනස් කරලා රතු පෑනේ අදින්න දෙන්නේ. හරි. මේ වල මෙතන අපි බලුවාම මොකද උදේ කියන්නම්. මෙතන බලන්න මෙහෙම බලමු අපි. ඕකේ. මෙන්න මේ තියෙන මොකන්ද? මේ තමයි මොකන්ද? මිනිමම් වැලියු එක. මේ තමයි අවමාර්ගය. මිනිමම් වැලියු එක. හරි. මේ ප්‍රස්ථාරයේ මේ වගේ ප්‍රස්ථාරයක් මේ වගේ මොකන්ද මෙහෙම එන්න මොකද this is axis of symmetry. ඒක මොකන්ද සමිතික්ෂය. මෙතන සමිතික්ෂය. සමිතික්ෂය මොකන්ද? බිංදුවයි. ඒක අවමාර්ගය කියද බිංදුවයි. මේ සමිතික්ෂය සමීකරණය කියද බිංදුවයි. ඔය මෙතන තව මෙතන මේ ලක්ෂය මොකන්ද? අපි කියන මොකන්ද? හැරවුම් ලක්ෂය. this is turning point.
නැත්නම් the coordinate of the minimum point. අවම ලක්ෂයේ ඛණ්ඩාංකය. කීයද අවම ලක්ෂයේ ඛණ්ඩාංකය? අපි අවලමක් කියනවා මොකද්ද? මේක කියනවා හැරවුම ලක්ෂය, turning point. වරතල් ලක්ෂය, reflection මේ points. එහෙම නැත්නම් ශීර්ෂයේ ඛණ්ඩාංකය. the coordinate of the vertex. නැත්නම් අවම ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒ වගේ ළඟ හතරක් තියෙනවා. හතරක් පහක් කියන්න පුළුවන්. මේ තමයි ශීර්ෂයේ ඛණ්ඩාංකය. ශීර්ෂයේ ඛණ්ඩාංකය හැදෙන්නේ කොහොමද? x වර්ගය සහ y වර්ගය. එහෙනම් x සමානයි කියද බිඳුවයි y සමානයි බිඳුවයි. එතකොට y සමානයි ax වර්ගයේ ආකාරයේ ප්‍රස්ථාරවල අනිවාර්යයෙන්ම එන්නේ මොකන්ද? අවමගයක් එන්නේ. මිනිමම් වැලියු එක එන්නේ. අනිවාර්යයෙන් මේක කිහිද බිඳුවයි. coordinate of the මේ axis of symmetry සමිකක්ෂය බිඳුවයි. ඒ වගේම මේකේ turning point එක ශීර්ෂයේ ඛණ්ඩාංකය මෙතන ඒක කියන්නේ බිඳුවේ බිඳුව. ඒ තමයි විශේෂ ලක්ෂණය. එහෙනම් මොකද මේ ස්වභාවය? මේකේ ඉන්නේ අවමාගය සහිත පරාවරය එන්නේ. ඒක තමයි ස්වභාවය. අවමාගය සහිත පරාවරය. this is nature. හරි. the value minimum value and the parabolic shape. අවමාගය අනිවාර්ය බිඳුවයි. ඊට පස්සේ උපරිභාගය මෙතන නෑනේ අවමාගය එන්නේ. ඊට පස්සේ මේ තමයි සමිකක්ෂය. ඒ සමාන බිඳුවයි. ශීර්ෂයේ ඛණ්ඩාංකයේ බිඳුවයි. දැන් අපි දැන් බලමු මෙහෙම ප්‍රස්තාරයක් බලමු. y සමානයි ඒ වලගේ මේ අපි ඇන්නේ ඒ වලගේ පුතේ එකට වැඩි ඒවා. බිඳුව වැඩි ඒවා. එතකොට ඒ වලගේ කියද එකනේ y සමානයි x වර්ගය කියන්නේ ඒ වලගේ එකයි. අපිට බිඳුවක අඩු ඒවා බලමු. මෙහෙම බලමු. y සමානයි ඍණ 1x වර්ගයේ අපි ප්‍රස්තාරයක් අද බලමු බලන්න. මොකද වෙන්නේ කියලා? මේකේ වදමු උපරිභාගය ඉල අවස්ථාව. කියන්නේ ඍණ 4යි ඍණ 1යි බිඳුවයි ඍණ 1යි ඍණ 4යි. දැක්කද? අනිත් පැත්ත බලමු. දැන් මෙතන ඉන්නේ මොකන්ද? උපරිභාගය. උපරිභාගය. අපි ඒක මෙහෙම අපි මම මේ අදිමු මේ ආකාරයෙන් මේ. අපි මේක ඔහොම අපි අලු ඉස්සෙල්ලම උපරිභාග අවස්ථාව අදිමු. ඍණ 4යි ඍණ 1යි බිඳුවයි ඍණ 1යි ඍණ 4යි. හරි. මේක අපි මේ බේන්ද්‍රදි මොකන්ද? බේන්ද්‍රදි y සමානයි ඍණ x වර්ගයේ ප්‍රස්ථානය. අපිට ඒ වලගේ හිතෙන්නේ ඒ වලගේ ත්‍රිලාංගයයි. ඒ වලගේ එකට වැඩි අඳුර මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම එන්නේ මැක්සිමම් වැලියු එක එන්නේ. උපරිභාගය එන්නේ. මේ කියන්නේ උපරිභාගය. මේ උපරිභාගය කියද y සමානයි කියද බිඳුවයි. උපරිභාගය බිඳුවයි. මේක අනිවාර්යයෙන් මොකද ඇක්සිස් සෙමිට්‍රි. මේකේ සමිකක්ෂය අනිවාර්යයෙන්ම x සමානයි බිඳුවයි. ශීර්ෂයේ ඛණ්ඩාංකය කීයද? 30 point එක. බිඳුවයි බිඳුවයි මේක 10 පන්තියේ කරා. අපි බලමු එකම ප්‍රස්ථාරය බලමු. එදින මේ අවභාගය එන එක මේ උපරිභාගය එන එක. මේක මොකන්ද? y සමානයි x වර්ගය. මේ y සමාන මොකන්ද? ඍණ x වර්ගය. එහෙනම් මොකද? දැන් පැහැදිලිව පේනවා y වල x වර්ගයේ සංගුණයක ඍණ වුණොත් මේක එන්නේ උපරිභාගය එනවා. x වර්ගයේ සංගුණයක ධන වුණොත් එන්නේ අවභාගය. The coefficient of the x squared plus then minimum value. The coefficient of x squared is minus then maximum value. හරි. අපි බලමු දෙකේම සාවිකක්ෂය කීයද? බිඳුවයි. x සමාන බිඳුවයි. turning point එක කීයද? බිඳුවයි බිඳුව. එහෙනම් අවභාගයක් බිඳුවයි උපරිභාගයක් බිඳුවයි. ශීර්ෂ ඛණ්ඩාංකයත් බිඳුවේ බිඳුව. ඒ වගේම සාවිකක්ෂය සමීකරණය x සමානයි බිඳුවයි. ඔය තමයි y සමානයි ax වර්ගයේ ප්‍රස්ථාර වල ලක්ෂණ. මොකද උනේ ඒ වර්ගයේ ඍණාවොත් මොකද වෙන්නේ? උපරිභාගය එනවා. මැක්සිමම් වැලියු එක. ඒ වර්ගයේ ධනාවොත් එන්නේ මොකද්ද? අවභාගය. දැන් පැහැදිලිනේ. අපි ඊළඟට බලමු එහෙනම් y සමානයි ax වර්ගයේ ධන b ආකාරයේ ප්‍රස්ථාර අපි සලකමු. දැන් දුවේ පුතා අපිට සලකලා බලමු y සමානයි ax වර්ගයේ ධන b ආකාරයේ ප්‍රස්ථාර. ඒක මෙහෙමනේ අපිට ඉක්ම a සමාන 1යි කියලා b සමානයි තෝ 2යි කියලා. දැන් මොකක්ද සමීකරණය?
y සමානයි x වර්ගය ධන 2යි. හරිද? ඔහොම ප්‍රස්තාර ආව මොකද වෙන්නේ කියලා බලන්න නේද? ඔය මෙතන පොඩි ගත්තොත් පොඩි මේ ස්කෙච් එකක් ඇන්නොත් දැන් මේකේ ඉන්න උපරිභාගයෙන් අවභාගයෙන් ඒ වල අගේ ධන හින්දා ඉන්න අවභාගයක්. හරිද? මෙහෙම ආවොත් කොහොමද වෙන්නේ? මෙහෙම එන්නේ. දැන් මේ ධන 2 ආව කියන්නේ කො ධන 2 මේ තමයි y සමානයි x වර්ගයේ සමීකරණය. ධන 2 ආවොත් මෙන්න මෙහෙම යනවා. ඔන්න ඔක ධන 2 යනවා. ධන 2. එහෙනම් y සමානයි x වර්ගයේ ධන 2යි. අපි තව එක අදු y සමාන මෙහෙම ඇන්දොත් ඍණ 1 හරහා ගියොත් කොහොමද එන්නේ ඒක? y සමානයි x වර්ගයේ ඍණ 1යි. හරිද? අපි එහෙනම් මෙහෙම කරමු. අපි දැන් මේ අපේ ආකාරයේ y සමාන ax වර්ගය දාලා b නේ. අපි එහෙනම් ඒ ප්‍රස්ථාන දෙක අපි දැන් ඇදලා පෙන්නන්නම්. අපි මේකේ ප්‍රශ්න කිහිපයක් කරනවා ඉදිරියේදී දැන් මේ මූලික හැදවීම කරන්නේ මොකද ඔයාලට පොඩි අවබෝධයක් ගන්න y සමාන x වර්ගය වුණොත් මෙතනින් යනවා y සමාන x වර්ගය දාලා දෙක වුණොත් දෙක ඉස්සෙල්ලා මෙහෙම යනවා y සමාන x වර්ගයේ ඍණ 1 આવොත් මෙහෙම ඍණ 1 හරහා යනවා. දැන් අනිවාර්යෙන් b තමයි වෙනස් වෙන්නේ. b වෙනස් වෙන්නේ b දෙක නම් දෙක හරහා යනවා. b ඍණ 1 නම් ඍණ 1 හරහා තමයි මේකේ ටර්නින් පොයින්ට් එක එන්නේ. ටර්නින් පොයින්ට් එක ගන්න මේකේ මේ වරත ලක්ෂය තියෙන්නේ b සමාන 2 නම් 2 හරහා. b සමාන ඍණ 1 නම් වරත ලක්ෂය ගමන් කරන්නේ ඍණ 1 හරහා. අපි හරහා ඉක්මනින්ම බලමු. ඒක ඇදලා. 6යි මෙතන 3යි මෙතන 2යි මෙතන 3යි මෙතන 6යි. දැක්කනේ? අනිවාර්යයෙන්ම දෙකින්ද දෙක හරහා තමයි ප්‍රස්ථාරේ යන්නේ. එතන මේ සමීකරණය එන්නේ y සමානයි x වර්ගය ධන 2යි. හරි. දැන් බලමු අනිත් තව මේ ප්‍රස්ථාරය බලමු ඊළඟ එක y සමාන x වර්ගය ඍණ 1 බලමු කොහොමද වෙන්නේ කියලා. මෙතන වෙන්නේ 3යි බිඳුවයි ඍණ 1යි බිඳුවයි 3යි. දැක්කද? මේ මොකන්ද? y සමානයි x වර්ගය ඍණ 1යි. ඒ ඍණ 1යි මෙතන මේ ඍණ 1 හරහා තමයි යන්නේ. ඍණ 1 කියන්නේ ප්‍රස්ථාරයේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ ඍණ 1. හරි. දැන් බලමු මේකේ බලමු මේ ප්‍රස්ථාර වල හැම එකෙම මම මේ මොකද්ද මේ ඇද්දේ? this is මොකද්ද? x equal 0. මොකද්ද මේ? මොකද්ද සාවිකාක්ෂය නේද? axis of symmetry. මේක සාවික අක්ෂය. හරි. මේ මොකද්ද මේ තියෙන්නේ මේ? මේ තියෙන්නේ මොකද්ද? අවභාගය. අයි අවභාගය එන්නේ x වර්ගයේ සංයුගික ධන හින්දා. එහෙනම් අනිවාර්යයෙන් දෙකම අවභාගය. මෙතන කීයද අවභාගය එන්නේ? ඊපස්සේ maximum value value එන්නේ sorry minimum නේ. minimum value එන්නේ 2 අවභාගය. මෙතන කීයද අවභාගය? කී අවභාගය එන්නේ? මෙතන එන්නේ අවභාගය ධන 2යි මේ අවභාගය කියන්නේ ඍණ 1යි. මේ තියෙන්නේ අවභාගය. හරි. ඒ වගේ බලමු මේකේ මේ ශීර්ෂයේ සංඥාංකය ටර්නින් පොයින්ට් එක. කොහොමද ටර්නින් පොයින්ට් එන්නේ? අනිවාර්යයෙන්ම මේ ටර්නින් පොයින්ට් එක හැදෙන්නේ x කියන්නේ axis of symmetry, y කියන්නේ අවභාගය. එහෙනම් x කියන්නේ සවිකර්ෂී සමීකරණය, y කියන්නේ මේක අවභාගය. එහෙනම් මොකද එන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රස්තාව වල අනිවාර්යයෙන්ම අවභාගයේ මේ axis of symmetry බිඳුවයි. මේකේ සවිකර්ෂී බිඳුවයි. මෙතන මම කීයද අවභාගය 2යි. එහෙනම් මේ කීයද? බිඳුවේ 2. මෙතන කියන්නේ බිඳුවේ ඍණ 1. හරි. එහෙනම් මම මේ මූලික හැදීමක් දෙන්නේ අවභාගයේ සහ උපරිභාගයේ සවිකක්ෂය සහ ශීර්ෂයේ කන්දාකයේ සම්බන්ධය තමයි මේ කුංචි අවබෝධය වලට ලබා දෙන්න යන්නේ. හරි. දැන් බලමු අපි ඊළඟ ප්‍රස්තාවය බලමු y සමානයි ඍණ ax වර්ගයේ ධන b ආකාරයේ ප්‍රස්තාවය. ඉතින් එහෙමල මොකද වෙන්නේ? ඍණ ax වර්ගය කියන්නේ a වර්ගයේ මොකද වෙන්නේ? බිඳුව හැදිය පුදයි. It is less than 0. That means maximum value එක. හරිද? ඒ වලගේ බිඳු හැදිය විචාරලා එන්නේ අවභාගයක්. minimum value එක. If a equal less than 0 is maximum value එක. ඒක අවභාගයලෝ ඉතේනවා උපරිභාගයක් වෙනවා. හරි. අපි ඒ වගේ ප්‍රස්තාරය අපි දැන් ඇදලා බලමු.
මම පතන අවස්ථාවක් දෙනවා. මම මේ ඇදලා තියෙන්නේ මොකන්ද? y සමානයි tell me y equal minus a square plus b. y minus this is maximum value. මේ උපරි වර්ගය එනින්ද y සමාන ඍණ a වර්ගය. ඒ කියන්නේ a වර්ගයේ බිඳුව වැඩි අඩුයි. හරි. මම හිතමු මම මෙහෙම කරන්නේ. a වර්ගයේ ඍණ 1යි කියලා මම දෙන්නම්. දැන් පුතාගේ සමීකරණයේ ඉක්ුවේ නේද බලන්න. සමීකරණයේ හරි නිවද? හරි දැන් මොකක්ද මේ එන්නේ? y සමානයි ඍණ x වර්ගය මොකද එන්නේ? මේ what is the turning point? value 3 එනම් එන්න ඔය තමයි value එක. මේක මොකක්ද දෙන්නේ? y සමානයි ඍණ 1යි x දාන්න ඕනේ නේද? ඍණ 1යි x ඍණ 1 දාන්න ඕනේ නෑනේ. ඍණ x වර්ගය දාමු. ඍණ x වර්ගය what is the maximum value? minus 3. correct? understood? තේරුණාද මේ? ඇයි කොහොමද තේරුනේ? මේ කියන්නේ කීයද? 3 හරහා. එහෙනම් මාසේ කෝඩිනේට් 03. මේ තමයි turning point එක. මාසේ මේ කීයද? හැලුම් ලක්ෂය 0 minus 3. එහෙනම් x equal access of symmetry 0. සමගක්ෂය බිඳුවයි. මේ මොකද්ද මේ? උපරි භාගයේ කියන ප්‍රණතොල maximum value එක minus 3. this is access of symmetry x equal 0. this is මොකද්ද? උපරි භාගයේ 3යි. දැන් පැහැදිලි නේද? එහෙනම් ඍණ a આવොත් මේ වගේ ඍණාගේ આવොත් උපරි භාගයට එනවා. ධන આવොත් එන්නේ අවමාර්ගය. ඔය තමයි මූලික හැදීමේම 10 පන්ති. විපතේ මේ තියෙන්නේ පුංචි සාරාංශයක්. අපි දැන් මේ පොඩි ටේබල් එක අපි පුරවන් දෙන්නේ මේක වදායි මතක් කරා. a වර්ගයේ a වර්ග සංගුණකයේ බිඳුවේ වැඩිලා. the coefficient of a greater than 0. the what's the value? minimum value. අවභාගය එන්නේ. මේ තමයි example. a වර්ගයේ එක අදුනම් බිඳුව හදුනම් බලන්න minus වෙනුනේ එන්නේ. minus આવත් එන්නේ උපරි භාගය maximum value එක. ඒක පොඩ්ඩක් ඔලේ තියාගෙන අපි මේ වගු පුරවමු. මේ ප්‍රශ්න තුන අහනවා. ශ්‍රිතේ දින තියෙනවා අහනගේ උපරිම අවබෝධ සහ ඒකේ අගය අහනවා. උපරිමද අවබෝධ සහ අගය value එක. එතකොට මේක සමීකරණයේ සමීකරණය. මේ මොකන්ද? හැලුම් ලක්ෂයේ කන්දාකේ. හරි. ඔය මේකේ පහසුම එක පුරවන්න. ඒ කියන්නේ 10 පන්ති අපි කරන මේ සියලුම ආකාරයේ ප්‍රස්තාවවල y සමානයි ax වර්ගය y සමානයි ax වර්ගයේ දල b ඔය සියලුම ආකාරයේ ප්‍රස්තාවවල අනිවාර්යෙන්ම access of symmetry එක බිඳුවයි. ඒක මතක තියාගන්න ඕන. මේ සියලුම 10 පන්තියේ හැම ප්‍රස්තාවයකම සමීකරණ සමීකරණය බිඳුවයි. ඊට මම මේක ඉක්මනින්ම දාන්නම් x සමානයි බිඳුවයි. හැබැයි ඒකම x සමානයි බිඳුවයි. x සමානයි බිඳුවයි. ඊපස්සේ මම මේක පුරවන්න. උපරිමද අවබෝධ. ඊට පස්සේ ධනවලදී ධනනම් මේක මොකන්ද? අවමයි. මෙතන ධනනම් ඒකත් අවමයි. මම සිංහල කියන්නම් ඉංග්‍රීසි පිටින්ම බලා ගන්න අවමයි. මෙතන මොකන්ද? මයිනස් ඉඳ උපරිමයි. මෙතන මයිනස් ඉඳ උපරිමයි. මේක ඊ වරගේ ධනනේ එන අවමයි. මිනිමම්. මෙතන මැක්සිමම් උපරිමයි. ඒ හිතුව ඒ වර්ගයේ ඍණාගය එන්නේ. මෙතන කීයද ඒ වර්ගයේ? ඍණ 3යි. එන මොකද්ද? මැක්සිමම්. උපරිම වර්ගයේ. ඊපස්සේ අපි අගය දාව බලන්න. අගය. අගය එන්නේ මෙහෙමයි. y සමානයි ax වර්ගය. ඔය හැම එකේම මිනිමම් එකයි මැක්සිමම් එකයි අනිවාර්යයෙන්ම කීයද? බිඳුවයි. පැහැදිලිද? y සමානයි ax වර්ගය ධනාවත් ඍණාවත් උපරිම මේ අවභාගයේ උපරිමයි දෙකම බිඳුවයි. එහෙනම් අනිවාර්යයෙන් මෙතන එහෙම යන්නේ. මෙතන බිඳුවයි. මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. පැහැදිලිනේ? මෙතනත් බිඳුවයි. ඒක හරි. ඊට ඊළඟ සාරාංශය තමයි මෙන්න මේක. y සමානයි ax වර්ගය ධන b නේ. ධන b આવොත් මේ b එකෙන් තමයි නිරූපණය වෙන්නේ මොකන්ද? එක්කෝ මේක උපරිමයි එහෙම නැත්නම් මේක අවමයි. උපරිමයි අවමයි. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ a වර්ගයේ
බිඳුවට අදුලම් මොකද වෙන්නේ මැක්සිමම් උපරිභාගයක් වෙනවා. ඒ වලගේ බිඳුව වැඩි නම් මොකද වෙන්නේ? එන්නේ අවභාගයක්. මිනිමම් එක. මේ උපරිභාගය එනවා මෙතන එනවා අවභාගය. ඔතන න්‍යායද ලස්සන පැහැදිලිව කොටපෑනේ. හරි. එහෙනම් බලමු එහෙනම් මෙතන දැන්. මෙතන කියන්නේ මෙතන අවමනේ මේ තමයි උපරිම හෝ අවභාගය. මේ තමයි උපරිම හෝ අවභාගය. හරි. දැන් මෙතන අපි හිතුවනේ අවමනේ මෙතන දලකින්. දැන් ඒක කීයද අගේ 5යි. මේ කියන්නේ ඒ වලගේ මේ බලන්න මේ ඒ වලගේ එක අදුකින්දා එක අදුවේනේ. sorry බිඳුව අදුවේනේ. බිඳුව අදුරේ මේ ශ්‍රේණියක කියන්නේ. එහෙනම් මේ කියන්නේ ඒක උපරිභාගය. මෙතන අගේ කීයද? 1යි. මේක උපරිභාගය කීයද? 5යි. හරි. ඊට පස්සේ මේක හැදෙන්නේ කොහොමද? හැදෙන්නේ මෙයාගේ සම්බන්ධයක්. මෙයා x නේ. මෙයා අනිවාර්යයෙන්ම x වල වැඩි වෙන්නේ. මෙයා මොකන්ද මේ y වල වැඩි වෙන්නේ. මොකන්ද හැරෝ බ්ලොක්ස් කියන්නේ xy. හරි? එහෙනම් සවිකක්ෂය කියන්නේ x වල වැඩි වෙක උපරිම හෝ අවමුඛයේ y වල වැඩි වෙක. එහෙනම් xy තමයි මොකන්ද? ටර්නින් පොයින්ට් එකේ කෝඩිනේට් එක. එහෙනම් මෙතන ඉන්නේ 0 0. බිඳුව. මෙතන බිඳුව. හරි DC. එහෙනම් කීයද? බිඳුව. මෙතන කීයද? බිඳුව. තව එකක් තියෙනවා. තව සාරාංශයක් තියෙනවා. y සමානයි ax වර්ගයේ හැම ප්‍රස්ථාරයකම ටර්නින් පොයින්ට් එක කීයද? 0 0. ඒක අපිට භාග කරගන්න. y සමානයි ax වර්ගයේ හැම ප්‍රස්ථාරයකම ටර්නින් පොයින්ට් එක CC කන්දාන්තයේ බිඳුව. හරි. දැන් බලමු මේක. x වර්ගයේ දල 5. මේකේ මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම y වර්ගයේ 5නේ. එතන කියන්නේ බිඳුවේ 5. බිඳුවේ 5 මෙතන බිඳුවේ 1. මෙතන බිඳුවේ 5. හරි. මොකද 5 කියන්නේ? 5 කියන්නේ මෙන්න මේ b වර්ගයේ. මේ බලන්න මේ. ඒ කියන්නේ y සමානයි ax වර්ගය දල b. b තමයි මෙතන මැක්සිමම් ඕ මිනිමම් වෙන්නේ. උපරිම හෝ අවම වෙන්නේ b වර්ගයේ. ඒක අනිවාර්යෙන්ම මේ y සමාන ax වර්ගය දල b ආකාරයේ ප්‍රස්ථාරය හැබැයි එකේම ටර්නින් පොයින්ට් එක මොකද වෙන්නේ? 0b. මේ c බිඳුවයි 5යි. 5 කියන්නේ මොකද්ද? මේ b වර්ගයේ. ඒ කියන්නේ උපරිම හෝ අවම වර්ගයේ. මෙතන එහෙමනේ. b කියන්නේ 1යි. වෙන b කියන්නේ 5යි. හරි. එතන මේ තමයි සාරාංශය. ඔය තමයි 10 පන්ති අපි කරපු ප්‍රස්ථාර වල සාරාංශය. පැහැදිලිද? හරි. අපි දැන් එනම් මෙහෙම කරමු. දැන් අපි දැන් 9 පන්තිය කරා 10 පන්තිය කරා. දැන් අපිට තව වීඩියෝ දෙකක්වත් කරන්න වෙයි. මොකද මේ ප්‍රස්ථාරිය දිග වැඩි. වීඩියෝ දිග වැඩි වුණොත් එකක් පුතාලට අමාරුයි. ඒක මම අද වීඩියෝ නවත්තනවා. අපි නවත්තන්නේ නිකන් නෙමෙයි ගණන් දෙකක් දෙනවා. ওই ගණන් දෙකේ මම ප්‍රශ්න 22ක් සාකච්ඡා කරනවා. මම දෙන පළවෙනි ගානේ ප්‍රශ්න 12ක් සාකච්ඡා කරනවා. දෙවෙනි ගානේ ප්‍රශ්න 10ක් විතර සාකච්ඡා කරනවා. ඔක්කොම ප්‍රශ්න 22ක් සාකච්ඡා කරනවා. ප්‍රස්තාව වලට ආධාර. ඒ සියලු දේවල් 11 පන්තියට අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම ඒක වෙන වීඩියෝ එකකින් කරන්නම්. ඒ ප්‍රශ්න 22. ඊපස්සේ 11 පන්තියේදී අපි ආයේ තව වීඩියෝ එකකින් බලමු. එන දූපිත අපි එනම් අද අපි මෙතන නවත්තනවා. ඔය මම මේ ගණන් පුතාලා සම්පූර්ණයෙන්ම මේ හදලා පුතාලා මේ හැම ගානම කරන්න උත්සාහ කරන්නකො 10 පන්ති දරුව පාවිච්චි භාවිතයෙන් ප්‍රස්තාව කොට දෙක අරගෙන සම්පූර්ණ
ප්‍රශ්න කීයක් තියෙනද? 24ක් තියෙනවානේ. ප්‍රශ්න 24ම තනියම උත්සාහ කරන්න. මම සේරම එක ප්‍රශ්නයක් නැහැ මම ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. මම ඒකත් තව දවස් දෙකක් ඇතුළත මම ඒක දාන්නම්. පුතා මේක ඉපිනීම බලලා යාළුවෝත් කියන්නේ බලන්න අනිවාර්යෙන්ම. ඊපස්සේ මම ඊළඟ වීඩියෝ එකේ අපි ඒක සාකච්ඡා කරමු. සියලු ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කරනවා. මොකද අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ඔය ප්‍රස්තාර පාදක. අපි එහෙනම් අද නවත්තනවා. අපි ආයේ හමු වෙනකන් සියලුන්ටම තෙරුවන් සරණයි ජේසුස්විතයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.